සුබ දවසක් හැමෝටම. මම කලින් වීඩියෝ කිව්වා වගේම අද ආවේ 11 වසරේ පළවෙනි වාරේ මොඩල් පේපර් එක නැත්නම් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අරගෙන. එතකොට ඒකේ අපි අද කතා කරන්නේ කෙටි ප්‍රශ්න ටික විතරයි. ඒ කියන්නේ පළවෙනි පත්‍රේ ඒ කොටස විතරයි. ඒතකොට අපි බලමු මුලින්ම මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා අඹ ගොඩකින් පහෙන් දෙක ගෙඩි 16කලු මුළු අඹ ගෙඩි ගන්න කීයද කියලා අහනවා. එතකොට අඹ ගොඩකින් පහෙන් දෙක. එතකොට මෙන්න මේ වගේ අපි එක පහකට බෙදාගන්නකො. මේ වගේ පහක් තියෙනවා. එකයි. මේකෙන් කොටස් දෙකක් තමයි 16ක් කියලා කියන්නේ. ඒතකොට එක කොටසක් ගන්න මොකද කරන්නේ? 16 දෙකෙන් බෙදන හරිනේ 8යි. එතකොට මේක කොටසෙන් වෙනන්නේ 8යි. එතකොට ඒ වගේ අහන්නේ මුළු අඹ ගෙඩි ගන්න. ඒ කියන්නේ ඒ වගේ පහක් තියෙනවනේ. 8 වරක් පහනේ. එතකොට අඹ ගෙඩි ගන්න 40ක් තියෙනවා. හරි. මේ වගේ අපි ඇඳගත්තේ නැතුව හදන්න පුළුවන්. අර මම තේරුම් ගන්න තමයි මේ වගේ ඇඳගත්තේ. හරි ඊළඟ එක බලන්න. මිනිත්තු වල ලීටර් 150ක් ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ධාරිතාව ඝන මීටර 3ක් වූ ටැංකියක් සම්පූර්ණ පෙරවීමට ගතවන කාලය මිනිත්තු කීයද කියලා අහනවා. එතකොට මේ ගාන හදන්න අපිට ලීටර වලින් ඝන මීටර අතර සම්බන්ධ වෙනවා. එතකොට ඝන ලීටර 1000ක් ඝන මීටර එකයි. හරිද? ආයෙ තව තියෙනවා මිලිලීටර එකක් ඝන සෙන්ටිමීටර එකයි. අපිට දැන් ඕන වෙන්නේ මෙන්න මේක. ලීටර 1000ක් ඝන මීටර එකක් කියලා. එතකොට මිනිත්තු වල ලීටර 100ක් යනවා කියන්නේ. ඒ කියන්නේ එක මිනිත්තුවට ලීටර 100ක් යනවලු. හරි. එතකොට ඝන මීටර එකක් කියන්නේ ඒ කියන්නේ ලීටර 1000ක් වෙනවා මේක 10 ගුණ කරන්න හරියන්නේ 10 ගුණ කරන්න හරියි. එතන මේක එනවා 1000ක් ලීටර. එතකොට කාලය එනවා 10ක් මිනිත්තු 10ක් එනවා. එතකොට මේ ගණන හදද්දි මෙහෙම හදන්න ලේසි. එතකොට අපි දැන් මොනවද මිනිත්තු වල ලීටර 150ක් යනවා කියන්නේ. එතකොට මිනිත්තු වල 150ක් යනවා කියන්නේ එක මිනිත්තුවට 150ට එක මිනිත්තුවයි නම් මේක දැන් ඝන මීටර 3ක් යනවා ලීටර වලින්. මම මෙතන ලීටර වලින් මෙතන මිනිත්තු. එතන මිනිත්තු එක ලීටර 150. මෙතන 3000යි ලීටර වෙන්න ඕනේ. මොකද ඝන මීටර වලදී තියෙද්දි මේ ලීටර්ත් එක සම්බන්ධ කරන්න බෑනේ. එහෙනම් මේක ලීටර් කැපි යනවා. එතකොට 150 යට තියෙනවා. උඩ 3000 තියෙනවානේ. එහෙනම් තියෙන්නේ මිනිත්තු 1යි වරක් 3000 බෙදීම 150නේ. මම ලීටර් රේට් එක කපුවා. ඊට පස්සේ අපිට මෙතන 150යි 3000යි 150න් සුළු කරන්න පුළුවන්. අපිට 20ක් එනවනේ. එතකොට ගතවන කාලය කියන්නේ මිනිත්තු 20යිනේ. අර මෙතන අපි ලීටර වලින් ඝන මීටර වලට සම්බන්ධ දැනගන්න එක තමයි මේ ගන්න අපි පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ බලන්න තුන්වෙනි එක සුළු කරන්න කියලා එකක් දීලා තියෙනවා. ඒක කියන්නේ 10 බෙදීම x වර්ග y වරක් 2x බෙදීම 5. එතකොට මේ ගන්න හදද්දී අපිට හොයන්න තියෙන මොකක්ද අගයක් සුළු කරන්න කියන්නේ. එතකොට හොයන්න කිව්වනම් අපි x ගාගේ හරි y ගේ හරි අගයක් හොයන්න ඕනේ මේකේ සුළු කරන්න කියලා විතරයි තියෙන්නේ. එතකොට මෙතන සමාන කිරීමක් හොයවත් නෑ. අපිට අගයක් ගන්න බෑ මේක තවටියක් සුළු කරන්න විතරයි පුළුවන්. එතකොට කැපෙන පද කපලා සුළු කරන එක තමයි මේක කරන්න ඕනේ. බලන්න කැපෙන පද තියෙනවද කියලා මේකේ. මේකේ තියෙනව නේද 10යි 5යි. 10 උඩ තියෙනවා යට 5 තියෙනවනේ. ආයි x තියෙනවනේ. උඩ x එකක් තියෙනවා යට x වර්ගයක් තියෙනවනේ. හරි. එතකොට 5යි 10යි 5ෙන් සුළු කරගෙන 1යි 10ට 2යි. එතකොට මේ x උයි x වර්ගය සුළු කරගෙන x කින්. එතන මෙතන එකක් අයින් වෙනවා. මෙතන එක x එකක් ඉතුරු වෙනවනේ. එතකොට යන උඩ 4යි යට එනවා xy නේ. එහෙනම් 4 බෙදීම xy තමයි මේකේ උත්තරය. හරිද? හරි ඊළඟ එක බලමු. ඊට පස්සේ දීලා දෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා දෙනවා අර 14යි නේ. අර 14ක් කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. මේක අපිට පරිමිතිය හොයන්න ඕනේ. මෙහෙම ගන්න තියෙනවා. මේක අංශ 45ක් කියලා දීලා තියෙනවා. මේක 14 සෙන්ටිමීටර
කියනවා පරිමිතිය හොයන්න. OAB ගේ පරිමිතිය හොයන්න. එතකොට චාප කොටසක වෘත්තයක පරිධිය හොයන්න කොහොමද? 2πr නේ. එතකොට මේ කේන්ද්‍රිකාන්තික පරිමිතිය හොයන්න කොහොමද? 2πr වරක් θ බෙදීම 300ට නේ. θ කියන්නේ මේ කේන්ද්‍ර කෝණය. එතකොට මේ වරක් 5 වෙනුවට 22 බෙදීම 7 දානවා. r වෙනුවට කිය 14යි. θ කිය අංශක 45යි නේ. 45 360. එතකොට 45 360 45 සුළු ගෑනේ. 345 8ක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ 7යි මේ 14 ආයෙ සුළු කරගෙන 7යි 14 සුළු කරාම 4 7 1යි 14 7 2යි නේ. හරි. එතකොට මෙන්න මේ දෙකයි ගුණ වෙච්චාම 4යි නේ. ඒ 4යි මේ 8යි සුළු කරගෙන එතකොට දෙකක් එනවා. එතකොට මේ දෙකයි මෙතන 22යි ආයෙ සුළු කරගෙන එතකොට මේ 11 සෙන්ටිමීටර නේ. හරි 11 සෙන්ටිමීටර එනවා මේ කේන්ද්‍රික ඛණ්ඩේ පරිධි චාපය. අපිට අපි පරිමිතිය ගන්න කියන්නේ. එතකොට පරිමිතිය මොනවද අර එක ගන්නවා. මේ අරයන් දෙකත් එකතු කරගන්න ඕනේ. පරිමිතිය සමානයි 11 දාන 14 දාන 14. බලන්න හරිද කියලා. එතකොට එනවා උත්තර එනවා 28. මෙතන 2πr θ බෙදීම හරි. එතකොට පරිමිතිය එනවා කීයද? 14 28 11යි 39 39 සෙන්ටිමීටර එනවා. එතකොට 2πr හරිනේ. ඊට පස්සේ බලමු අපි ඊට පස්සේ එනවා x 4x සහ 2x වර්ග y හි කුඩා පද ගුණාකාර කරන්න කියන්නේ. එතකොට සංඛ්‍යා දෙකක් දීලා තිබ්බොත් නම් කුඩා පද ගුණාකාර කරන්න කොහොමද? ඒ වගේ මොනවද ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට ලියාගෙන ඒ වගේ වැඩිම බල තියෙන වෙනම ගුණ කරලා තමයි මේ සංඛ්‍යාවල හොයන්නේ. එතකොට දැන් අපි බලමු මොකද්ද පස්වෙනි එකේ තියෙන 4x උයි 2x වර්ග y 4x උයි 2x වර්ග y. එතකොට මේකේ වෙන වෙනම සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්න. එතකොට 4 කියන එක කියන්න පුළුවන් අපිට දෙවරක් දෙක මම දෙකේ වර්ගය කියලා ලියනවා එකපාර. ආයි x ගේ පළවෙනි බලයනේ. එතකොට දෙකේ පළවෙනි වර මෙතන x වර්ග වර y ගේ පළවෙනි බලය. දැන් කුඩා පද ගුණාකාරය කියන්නේ වෙනස් පදවල වැඩිම බලය තියෙන වගේ ගුණිතය. ඒ කියන්නේ දෙකේ නම් දෙකේ වර්ගයනේ. x කියන x වර්ගයනේ. y ගේ වැඩිම බලය y ගේ පළවෙනි බලයනේ. එතකොට එනවා 4යි x වර්ග y කියලා. එතකොට කුඩා පද ගුණාකාරය වෙන එච්චරම නැහැ. හරි. ඊට පස්සේ බලන්න. හරි. දැන් කුඩා පද ගුණාකාර හොයාගන්න එක හරි. ඊළඟට බලන්න සංඛ්‍යා ව්‍යාප්තියක සිග්මා x සමාන 16 සිග්මා fx සමාන 480 වේ නම් එම සංඛ්‍යා ව්‍යාප්තිය මධ්‍යන්නේ වෙනවා. එතකොට සිග්මා f කියන්නේ සංඛ්‍යා වල එකතුවනේ. එතකොට සිග්මා fx කියන්නේ f ගේ x ගේ ගුණිත වල එකතුව. එතකොට මධ්‍යන්නේ ලියන්න විසම මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f නේ. එතකොට අපිට සිග්මා fx වගේ දීලා දෙනවනේ. එතකොට සිග්මා f කියන්නේ දීලා දෙනවා. එතකොට මධ්‍යන්න ගන්න ලේසියනේ 416 විතර තියෙනවා. එතකොට කොහොමද 416 විතරන්නේ? 16යි 480යි 16න් සුළු කරන්නේ. එතකොට 30ක් වෙනවා. එතකොට මධ්‍යම සමානයි 30යි. හරිනේ? එතකොට ඒක හරි. ඊළඟ එක බලන්න 7 වෙනි එකේ තියෙනවා විසඳන්න කියලා x අඩංගු ප්‍රකාශන ටිකනේ. හැබැයි x තියන්නේ ඉරෙන් යට බලන්න මේක. මෙහෙමනේ තියන්නේ 5 බෙදීම 2x සමානයි
1 බෙදීම 2x ධන 1. අපිට ඕන 2x මේ පැත්තේ තියාගෙන සුළු කරන්න පුළුවන්. හැබැයි අපි කරන්නේ මේකේ 2x මේ පැත්තට ගෙන සමාන කිරීම වම් පැත්තට ගෙන බලන්න 5 බෙදීම 2x වෙන 1 බෙදීම 2x වෙනවා. මේ පැත්තේ ධන තියෙන මේ පැත්තේ ඍණ වෙනවානේ. මේක එහෙම තියෙනවා. ඇයි මම ගෙනාව කියලා බලන්න. දැන් මේක අපිට පොදු හරය ගන්න පුළුවන් නේද 2x කියලා. එතකොට 2x කියලා පොදු හරය ගන්නවා. ඒක උඩ එන්නේ 5 ඍණ 1 නේ. සමාන 1. දැන් අපි කරන්නේ 5 ඍණ 1 සුළු කරලා උත්තරේ 4යිනේ. 4 සමානයි මෙතන 2x එකම ලියගමු මම දැන්. ඊට පස්සේ අපි කරන්නේ මෙතන දැන් x තියෙන ඉරෙන් යටන. එතකොට x ගාගේ ගන්න ඒක ඉරෙන් උඩට ගන්න ඕනේ. එතකොට අපි මෙතන එක රැකින් කොහොමද එක තියෙනවනේ. එතකොට මෙතන කරන්නේ අපි හරස් ගුණිතය. මේ ඉරයට තියෙන සංඛ්‍යා එහා පැත්තේ තියෙන ඉර උඩ තියෙන සංඛ්‍යාවනේ. මේ පැත්තේ ඉර උඩ තියෙන සංඛ්‍යා එහා පැත්තේ ඉර යට තියෙන සංඛ්‍යා ගොඩ ගන්නවා. එතකොට 4 වරක් 1 සමානයි 2x වරක් 1 කියන්නේ 2x හරිද? එතකොට අපි x අයින් මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදුවොත් හරියනේ. එතකොට x සමාන 2යි. හරි ඉතින් යට තියෙන එක තමයි x ගාගේ එකපාර ගන්න. ඊට පස්සේ අපිට හරස් ගුණිතයක් දාලා මේ ගාගේ ගන්න වෙනවා. ඊට පස්සේ 8 වෙනි එකේ තියෙනවා මෙන්න මේ වගේ කුලකයක් යනවා. එතකොට මේක තියෙනවා ඒක තියෙන්නේ A කියලා මේක තියෙනවා B කියලා. එතකොට පාට කරලා තියෙනවා මෙන්න මේ එළිය තියෙන්නේ. ලොකු රවුම අත පොඩි රවුම නැතුව අනිත් එක පාට කරගන්න. එතකොට මෙන්න මේ ලොකු රවුම පාට කරලා තිබුණා ඒකෙන් එන මොනවද? ඒකේ B එකේ තියෙන ඔක්කොම ටික නේ. එතකොට ඒ නැතුව කියන්නේ ඔක්කොම ටික කියන්නේ A ඡේදයෙන් මේලනේ. A මේල B නේ. මේ ඔක්කොම රවුම. එතකොට මෙන්න මේකේ A කියන එක නෑනේ. එතකොට A නෑනේ. එතකොට A dash බලන්න හරි දැන් හරිද කියලා. A dash මේල B. ඒ කියන්නේ A නැතුව B විතරයි. A එකේ B එකේ තියෙන ඔක්කොම A නැතුව. හරි නේද? හරි. ඊට පස්සේ බලන්න 9 වෙනි එක තියෙනවා. මෙහෙම ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවානේ. ඒකේ තියෙන්නේ අංග සම වෙන්න ඕනේ අනිවාර්ය අංගෙ. එතකොට මේ ත්‍රිකෝණ වල අංග සම කරන මොකක්ද අංග සම වෙන අවස්ථාවක් තියෙනවනේ ත්‍රිකෝණ දෙකක්. මොකක්ද අවස්ථාව? කර්ණපාය කියලා අවස්ථාවක් මතකද ඔයාලට? එතකොට ඒක අනිවාර්යයෙන්ම ත්‍රිකෝණ දෙක විතරයි මේ ගැලපෙන්නේ නේ. එතකොට මේ ත්‍රිකෝණ දෙක අනිවාර්යයෙන්ම මොකක්ද සමාන වෙනවා? කර්ණ දෙක සමාන වෙන්න ඕනේ. මේ ගැහලා තියෙන්නේ ABC හා PQR ත්‍රිකෝණ උගල කර්ණපාය යටතේ අංග සම වීමට සමාන වී යුතු අනිවාර්ය පාද යුගලය කුමක්ද කියලා කරන පළවෙනි. ඒක අනිවාර්යෙන් කර්ණයෙන් සමාන වෙන්න ඕනේ. බලන්න මේ ත්‍රිකෝණ කර්ණය මොකද්ද? AC නේ. එතකොට AC සමාන මේ ත්‍රිකෝණ කර්ණ. මේ ත්‍රිකෝණ කර්ණ මොකද්ද? PR නේ. අර රූප දෙක එක වගේ ඇඳලා තිබුණ තුනට අංග සම කරද්දී මේ දෙක අනිවාර්යෙන් සමාන වෙනවා. ඉතිරි අංග යුගලද්ද ලියන්න කියනවනේ. අපිට ඉතිරි අංග යුගල ලියන්න පුළුවන්. අපිට පුළුවන් BC සමානයි QR කියලා ලියන්න. නැත්නම් QR කියලා ලියන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මෙන්න මේක AB සමානයි PQ කියලා ලියන්න. ඔය දෙකෙන් ඕන එකක් හරි. එතකොට අංග ඒක මොකද්ද කර්ණපායතේ අංග සම වෙනකොට මොකද්ද අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ කියලා තමයි අනුමුලින්. ඊට පස්සේ 10 වෙනි එක තියෙනවා 81 සමානයි 3/4 විට. 81 සමානයි 3/4 විට. 3/4 වෙනි බලය විට 81 3 පාදයෙන් ලබනක කීයද කියලා. මෙහෙම ෆයිල් එක කියන්නේ 81 3 පාදයට ලඝු ගණකය කීයද? ඒ කියන්නේ ලඝු 3 81 කීයද කියලා මම අහන්නේ. එතකොට අපි මේ 81 කියන එක ලියා ගන්න පුළුවන් මෙතන 3/4 කියලා. එතකොට මෙන්න මේ දර්ශකේ 4 කියලා තියෙනවනේ. මේක අපිට ගත්තා මුලටනේ. 4 වර ලඝු 3 වෙනවනේ. එතකොට මෙතන 4 මුලට ගත්තේ කවුලන්නේ. ඊට පස්සේ මෙන්න මේකට
අපි දාන්නේ කීයද? 1යි නේ. මොකද පාදයයි සංඛ්‍යාව සමාන නම් ඒකයගේ 1යි. ඒ කියන්නේ 4 වරක් 1. සමානයි 4යි. ඒක ලබ්ගණකේ 4යි. ඒක තේරෙනවද නේද? එතකොට අපි මෙතන දර්ශකයේ මොළට අරගෙන වැඩි කිලමකද ලියන එකයි. මෙතන පාදයයි සංඛ්‍යාව සමාන නම් ඒකේ ලබ්ගණකේ 1 කියලා දාන්න. කියලා. හරි. ඊට පස්සේ සමීකරණය විසඳුම ලියන්න කියලා තියෙනවා 11 වෙනි එක. 11 වෙනි එක මෙතන තියෙන්නේ x වරක් x ධන 5 සමාන බිඳුව කියලා දෙනවානේ. එතකොට අහන්නේ වර්ග සමීකරණ විසඳුම් ලියන්න. එතකොට වර්ග සමීකරණ එක නොදන්න පදෙට විසඳුම් දෙකක් එනවා. එතකොට අපි විසඳුම් දෙකක් ලියන්න ඕනේ. එතකොට මේක සාධක දෙකක් හරි සාධක කීයක් හරි ආවොත් ඒක බිඳුවට සමාන කරලා තමයි අපි x ගේ අගය ගන්න. එතකොට මෙතන x කියන සාධකයෙන් x සමාන බිඳුව හොවනේ. එතකොට එක සාධකයක් x සමාන බිඳුව හොව x ධන 5 සමාන බිඳුව. හරිනේ? එතකොට x සමාන බිඳුව කියන්නේ උත්තරය ආවා. ආයි මේක සාධකය සුළු කරලා x සමාන ඍණ 5. එතකොට මොනවද x වෙන්න පුළුවන් අග? x සමාන බිඳුව හරි x සමාන ඍණ 5 හරි තමයි එන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ බලන්න 12 වෙනි එක තියෙනවා. 12 වෙනි එකේ තියෙනවා සමාන්තර රාශියක් කියලා ඒකට කියලා නැහැ නේ. හැබැයි සමාන්තර රාශියගේ ලක්ෂණ පෙන්නලා තියෙනවනේ. එන එක අනිවාර්යෙන් සමාන්තර රාශියක් වෙන්න බෑ. මෙන්න මේ වගේ තියෙනවා. මේ පාඩම මෙහාට දෙක කරලා මේ පාඩම මෙහාට දෙක කරලා. හරි. එතකොට මෙතන අංශය 70ක් කියලා දීලා තියෙනවා. මෙතන y කියලා දීලා තියෙනවානේ. මෙතන x කියලා අරන් තියෙනවානේ එකක්. අපෙන් අහන්නේ xy යගේ යන. ඒතරම මේ කියන දෙක ලකුණු කරගන්නවා. සමාන්තර රාශියක් කියන ගමන් මේ කට්ටිය බාධා අතර සමාන්තරේ පාද සම්මුඛපාදයෙන් සමාන්තරය කියලා දීලා තියෙනවා. එතකොට x y හොයන්න කියන. එතකොට අපිට ලේසියෙන්ම y හොයන්න පුළුවන්. මේ y 70 ප්‍රතිමුඛ කෝණනේ. ප්‍රතිමුඛ කෝණ. එතකොට ප්‍රතිමුඛ කෝණ වල අගය මොකක්ද සමාන වෙනවනේ. ඒකින්ද y සමාන අංශය 70 නේ. එතකොට අපිට x වල සමාන්තර රාශියක තියෙන ලක්ෂණයන් මතක් වෙනවා. සමාන්තර රාශියේ ලක්ෂණ වෙන සම්මුඛ පාද සමානයි සමාන්තරයි නේ. ආයි සම්මුඛ කෝණ සමානයි නේ. බලන්න මේ x y සම්මුඛ කෝණද කියලා ඕනේද? එතකොට x සමාන y වෙන්න ඕනේ. එතකොට y යගේ හොයාගත්තා නම් අංශක 70 නේ. එතකොට x උත්. ඒක ගත්ත සමාන්තර රාශියේ ලක්ෂණ තියෙන ඒ වගේ තමයි ඒ උත්තරේ ගත්තේ. ඊට පස්සේ බලන්න 13 වෙනි එක තියෙනවා. වෘත්තයක් දීලා තියෙනවානේ. 13 වෙනි එකේ වෘත්තයක් දීලා තියෙනවා. බලන්න. මෙන්න මෙයාගේ වෘත්තයක් තියෙනවා. ඒක උන්ට කේන්ද්‍රය තියෙනවා. ඊට ඉස්කම්ය කරලා දෙනවානේ. ඉස්කම්ය කරලා ඊපස්සේ ඒක ත්‍රිකෝණ කරලා දෙනවා. ඒ කියන්නේ පරිධිය මත කෝණයක් ආපාදනය කරනවානේ. එතකොට මෙතන O තියෙනවා. මෙතන A තියෙනවා. මෙතන B තියෙනවා. එතකොට මෙතන A කෝණයේ අංශක 70ක් කියලා දීලා තියෙනවානේ. මෙතන 70ක් කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ APB විශාලත්වය. බලන්න APB AB විස්කම්භය කියලා තියෙනවා. APB හොයන්න කොහොමද කියලා බලන්න. එතකොට APB හොයන්න ක්‍රමයක් නෑ. අපිට තියෙන ප්‍රමේය. අර්ධ වෘත්තයේ පරිධි මත ආපාදනය කරන කෝණය අංශක 90ක් කියලා තියෙනවානේ. ඒ කියන්නේ අර්ධ වෘත්තයේ පරිධි මත ආපාදනය. ඒ කියන්නේ P කෝණය. එතකොට P කෝණය අංශක 90 වෙන්නේ. ඒ කියන්නේ APB සමාන අංශක 90. ඒකට ඒක ගන්න අපි ප්‍රමේයට අනුව. හරිද? දැන් ABC හොයන්න කියන දෙවෙනි එකනේ. ඒකට ABP හොයන්න කොහොමද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි නේ. එතකොට අංශක 180 සමානයි BAP කියන අංශක 70 වෙන ධන APB අපි දැන් හොයාගත්තා අංශක 90. අපි දැන් නොදන්න එකමද ABP විතරයි නේ. ABP කෝණය විතරයි. එතකොට 70 යනවා කියන්නේ 160යි 180 වෙන 160 මේකට දෙද්දී ABP එතකොට ABP කීයද? ABP සමාන අංශක 20යි නේ. ABP සමානයි අංශක 20යි. හරි මේක එතකොට ඊළඟට බලන්න 14 තියෙනවා. අසමානතාවක් දීලා තියෙනවානේ. මේක දෙන 3x ධන 10. 3x ධන
එක විශාලයි හෝ සමානයි 10 නේ. හරි. අසමානතාව සඳහා x අය ධන ඉසෙට් කියන ධන නිකිල වූ පූර්ණ සංඛ්‍යා විසඳුම් දෙකක් ලියන්න ඕනේ. අපි ඒක විසඳුම් ලියන්න කලින් මේක x ගේ අගයන් වලට එන්න පුළුවන් මොනවද කියලා හදාගන්න. එතකොට අපි කරන්නේ x තනි කරගන්න ඕනේ. එතකොට මම මුලින්ම ධනයේ එහා පැත්තට ගෙනියනවා. එතකොට ඍණ 1යි 10 ඍණ 1. හරිද? ඊට පස්සේ අපි x තනි කරගෙන මොකද කරන්නේ? දෙපැත්තම තුනෙන් බෙදනවා නේ. මේක ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් මේ ලකුණ මාරු වෙනවා. මේක අපි ධන සංඛ්‍යාවෙන් බෙදන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට x විශාලයි හෝ සමානයි 10 න් 1 9යි නේ. 9 බෙදීම 3. ඒ කියන්නේ x විශාලයි හෝ සමානයි 3යි නේ. ඇත්තටම කිව්වොත් මේ x කුඩා හෝ සමානයි 3. ඒ කියන්නේ 3ට අඩුවකින් තමයි ගන්න ඕනේ. එතකොට ධන පූර්ණ සංඛ්‍යා විසඳුම් දෙකක් නහන්නේ. එතකොට මොනවද වෙන්න පුළුවන්? 3ට වඩා අඩු වෙනවනේ. ඒ කියන්නේ මෙහෙම සංඛ්‍යා රේඛ x ලකුණු කරා මෙන්න මේකේ මෙන්න මෙහාට තියෙන සංඛ්‍යා ටික. તો බිඳුව තියෙනවනේ. එතන යනකම් තියෙන සංඛ්‍යා ටික ධනනේ. ඒතකොට එතන තියෙන ඕන එකක් ගත්ත හැකිනේ. ඒතකොට x සමාන අපිට 1 කම 2 කම 3 කියලා ගන්න පුළුවන්. මොකද 3 ගන්න පුළුවන් x සමාන කියලා ගන්නවා. එතකොට මේ උත්තර ගන්න පුළුවන්. ආය ඍණාගයන් ගන්නවා මොකද අපිට අහන්නේ ධන නිකලයන්. ඒ කියන්නේ ධන ඉසෙන්න. හරි. 15 වෙනි එක බලන්න. පහත සඳහන් ප්‍රකාශات හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණ ඒ විදිහට දක්වන්න ඕනේ. පූර්ණ වර්ගය නොවන සංඛ්‍යාවක වර්ගමූලය සෑම විටම දශම සංඛ්‍යාවක. ඒක නම් හරිනේ. පූර්ණ වර්ගය නොවන සංඛ්‍යාවක වර්ගමූලය සෑම විටම දශම සංඛ්‍යාවක. එතකොට ඒක හරි. ඊට පස්සේ බලන්න 12 වෙනි 12 වර්ගමූලය 3ත් 4ත් අතර පිහිටයි. බලන්න මේක. 12 වර්ගමූලය 3ත් 4ත් අතර පිහිටයි. බලන්න මේක ඇත්තද කියලා. මෙහෙමනේ දැන් 12 මෙහෙම තියෙනවා. එතකොට 12ට වඩා වැඩි වර්ගමූල සංඛ්‍යාව 16 නේ. 12ට අඩු වෙන 9 නේ. එතකොට ඔක්කොගේ වර්ගමූලය ගමු අපි. එතකොට 9 වර්ගමූලය 3යි. 12 වර්ගමූලය එහෙම දන්නේ නැහැ. 4 වර්ගමූලය. හරිනේ? ඔහොම ලියන්න. මෙතන වර්ගමූලය නේ. එතකොට ඒකේ ප්‍රකාශය හරිනේ. 12 වර්ගමූලය 3ත් 4ත් අතර පිළිතුරනවා. හරිනේ? ඊට පස්සේ 12 වර්ගමූලය 4.3 කිව්වනේ. ඒක නෑ වැරදෙන්නේ පළවෙනි එක ගන්න කොහොමද මේ දෙවෙනි එක ගන්න තුන්වෙනි කොහොමද වැරදෙන්නේ බෑ මොකද 4.3 කියන්නේ 4ට වඩා වැඩි එකක් නේ මේක වැරදි හැබැයි අපිට ඕන මේ 3.5 එහෙම ගුණ කරලා 12 වර්ගමූලය හරියට හොයන්න පුළුවන් ඒතකොට අපිට මේ කොටස ඕනේ අපිට හරි වැරදි දාන්න විතරම දෙන්නේ ඒකින්ද ඒක වැරදි කියලා දාපුවා හොඳටම ඇති 16 බලන්න සමබර කාසිය හා 1 සිට 6 තෙක් අංකණය කර ඇති සම්බර ධාතු කැටයක් එකවර උඩ දමන්නේ. කාසිය සිරස හා ධාතු කැටයේ ප්‍රථම සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව හොයන්න. එතකොට අපිට මේකට කොටු දලක් ඇඳගත්තොත් ගොඩක් ලේසි වෙනවා. බලන්න කොටු දල මම ඇඳලා පෙන්නන්න. මේ උඩේ එනවා කාසිය උඩ දැමීම. તો කාසිය උඩ දැමලා දෙන්න පුළුවන් අවස්ථාව මොනවද? head tail විතරයි නේ. සිරස අගය විතර නෙන්න පුළුවන්. එතකොට අර 1 සිට අංක 6 තියෙනවනේ. ඒකම ලකුණු 1 2 3 4 5 6 මෙතන එනවා ධාතු කැටේ උඩ දැමීමනේ. ධාතු කැටේ උඩ දැමීම. ධාතු කැටේ හරි. දැන් බලන්න එන්න පුළුවන් අධ්‍යයන දෙක අවස්ථාවේ මේ ටික ඔක්කොම එන්න පුළුවන් නේද? සිරස අගේ හෙඩ් ඇවිල්ලා මේක සංඛ්‍යා ඔක්කොම එන්න පුළුවන් නේ. ආය අගේ ඇවිල්ලා මේක සංඛ්‍යා ඔක්කොම එන්න පුළුවන් නේ. එතකොට මුළු සම්භාවිතාව කීයද? 12යි නේ. හරි. දැන් අහන්න ප්‍රශ්නේ බලමුකෝ. සම්බර ධාතු කැටය එකවර උඩ තමයිලු. කාසිය සිරස හා ධාතු කැටයේ ප්‍රථම සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයද? කාසිය සිරස. බලන්න සිරස එන්නේ මේකෙන් සිරස හා කාසිය මේ කැටේ ධාතු කැටේ ප්‍රථම සංඛ්‍යාව. ප්‍රථම සංඛ්‍යාව මොනවද කියලා දැන් දැනගන්න. ප්‍රථම සංඛ්‍යාව කියන්නේ එකෙනොත් එම සංඛ්‍යාවල විතරක් බෙදෙන ඒවා. එතකොට එක කියන එක එකෙන් විතරක් බෙදෙන්නේ. දෙක ගන්න පුළුවන් ප්‍රථම සංඛ්‍යාව. තුනක් ගත්තා. හතර ගත්තා ඒක. හතර දෙකෙන් බෙදෙනවා. එතකොට ප්‍රථම සංඛ්‍යාව නෙවෙයි. පහ ගත්තා ඒකනේ. ආය පුළුවන්ද? ආය ගන්න බැරි. ආය දෙකම තුනම දෙකෙන් බෙදනවා. එතකොට එන්න පුළුවන් අගයන්
මෙන්න මේක පුළුවන් නේ. ආය මේකත් පුළුවන් නේ. එතකොට මේකත් පුළුවන්. අහන්නේ සම්භාවිතාව කීයද කියලා. එතකොට මුළු සම්භාවිතාවෙන් මේ සම්භාවිතාව කීයද කියලා ලියන්න ඕනේ. මුළු සම්භාවිතාව 12යි නේ. එතකොට අරපිගේ සම්භාවිතාව 3යි නේ. හරි මේක තමයි ටිකක් අපිට සුළු වෙන හින්දා සුළු කරලම දෙනවා. එතකොට 3යි 3යි කරපුවාගේ උඩ 1යි යට 4යි නේ. එතකොට 4 වෙනි එකක් තමයි සම්භාවිතාව. ඒ කියන්නේ අවස්ථා 4ක් ආවොත් ඒකෙන් එකක් තමයි මේ අවස්ථාව වෙන්න පුළුවන් නේ. හරි 17 බලන්න ඕන. 17 රූපේ දී ඇති පතරමෙන් සාදා ගන්න ඝන වස්තුවේ හරස්කල වර්ගඵලය 24යි. එහි පරිමාව හොයන්න. તો මේ හරස්කල වර්ගඵලය මේ හරස්කලයෙන් හැදෙන්නේ මෙන්න මේ වගේ තමයි. මම කෙලිම රූප මැදලා පෙන්නන්නම්. මේ වගේ හැදෙන්න පුළුවන්. එතකොට මේකේ හරස්කල වර්ගඵලය වල එතකොට මේ වගේ වස්තුවක පරිමාව ගන්න කොහොමද? හරස්කර වර්ගඵලයක් කරා කුසනේ. හරස්කර වර්ගඵලය වර කුස. එතකොට මේ හරස්කර වර්ගඵලය දීලා තියෙනවානේ. හරස්කර වර්ගඵලය 24ක් කියලා දීලා තියෙනවා. එතකොට උස රූපේ ලකුණු කරලා තියෙනවානේ 30යි නේ. එතකොට 720 සෙන්ටිමීටර වර්ග කියලා දෙනවා. මේක අපිට ගොඩක් ලේසි කරලා තියෙනවා මොකද හරස්කල වර්ගඵලයම දීලා තියෙනවා. මේ ත්‍රිකෝණයක වර්ග මේ උස එහෙම දීලා තිබ්බොත් අපිට තව සුළු කිරීමක් කරලා ඒකේ වර්ගඵලය හොයාගෙන තමයි පරිමාව ගන්න. මේක හරස්කල වර්ගඵලය එකපාරම දීලා තියෙන නිසා ලේසි නේ. හරි 18 වෙනි එක දෙනවා සමාන්තර ෂේප්. සමාන්තර ෂේප් කරලා තියෙන්නේ. එච්චර ලොකු කොටසක් නෙවෙයි මෙතන නම් තියෙන්නේ. කෙටි ප්‍රශ්නයක් ඉන්න පොඩි දැනුමක් විතරයි පරික්ෂා කරලා තියෙන්නේ. ඒ සමාන්තර ෂේප් එක පද තුන තියෙනවා. 6 වෙනි පදේ කීයද කියලා අහනවනේ. පළවෙනි පදේ තියෙනවා 5යි. ඊට පස්සේ දෙවෙනි පදේ තියෙනවා 5 වර 5 ගන්න දෙවරක් 1. ඊපස්සේ තුන්වෙනි පදේ තියෙනවා 5 වර 2 දෙවර 5 ගන්න දෙවරක් 2. 5 ගන්න දෙවරක් 2. එතකොට අපි මේ ගුණ කරලා එහෙම තියෙන ඒවා ටික අපි සූළු කරලා ලියාගමු. මොකද අපි ගණන හදන්න දෙක ලේසි. දෙවරක් 2 2යි 5යි 7යි. දෙවරක් 2 4යි 4යි 5යි 9යි නේ. හරි. දැන් අපිට ඔයාලට මතකද මොකක් හරි පදයක් වෙන සූත්‍රය tn සමාන a ධන n ඍණ එකක් d මතකද? tn සමානයි a ධන n ඍණ එකක් d. එතකොට මේක a කියන්නේ මොකද්ද? පළවෙනි පදේ නේ. ඒ කියන්නේ පළවෙනි පදේ. එතකොට n කියන්නේ කොයි පදේද කියන එක. d කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය ගන්න කොහොමද? පළවෙනි පදේ නොවන සංඛ්‍යාවක ඊට පෙර පදේ අඩු කරලා. ඒ කියන්නේ 7න් 5 අඩු කරලා නැත්නම් 9න් 7 අඩු කරලා. එතකොට අපිට d හොයා ගන්න බලන්න නේද? 9න් 7ක් අඩු කරනවා ගන්නවා. d සමාන එතකොට 2යි. a සමාන කීයද? පළවෙනි පදේනේ a සමාන 5යි නේ. එතකොට දැන් අපි හොයන්න යන්නේ 6 වෙනි පදේ. එතකොට t 6 නේ. t 6 සමානයි a 5යි. n කීයද? n 6 වුණා. 6 ඍණ 1 d කීයද? 2යි නේ. එතකොට 5 දාන 6න් එකක් 5යි 5 වරක් 2 10යි නේ. එතකොට 15. එතකොට 6 වෙනි පදේ 15. මේක හරියද? හරි දැන් බලමු අපි ඊළඟ එක. මේක දීලා තියෙන වෘත්තයකොත් දීලා තියෙනවා. ඒකේ කේන්ද්‍ර කෝණ අතර සම්බන්ධය තමයි උතනින් පරීක්ෂා කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ එකක් තියෙනවා. වෘත්තය වැඩි ගණන් ගන්න එපා. එතකොට මෙන්න මෙතන කේන්ද්‍රය තියෙනවා. ඒකේ මේ වගේ එකක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙතන කොහොනේ අංශ 120ක් කියලා දීලා තියෙනවා. මෙතන ඕක කියලා දීලා තියෙනවා. ඕක කියලා දීලා නැහැ නේ. හරි මෙතන A B මෙතන A මෙතන B මෙතන C කියලා දීලා තියෙනවා. ඒකල තව එකක් මෙතන ලකුණු කරලා තියෙනවා නේ. මෙන්න මේ වගේ එකක් ගහලා මෙතන ත්‍රිකෝණයක් කියලා දාලා තියෙනවා. මෙතන x කියලා දාලා තියෙනවානේ. ඔව්. එතකොට මෙතන 120යි. අපිට ACB කෝණය හොයන්න ඕනද? ඔයාලට මතකද මේ වෘත්තයක් ඇතුළේ තියෙන කෝණ අතර සම්බන්ධය? මතකද මේක බලන්න. වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එහි පරිධිය මත ආපාදනය කරන මේ කෝණය මෙන් දෙගුණ යන්නේ. ඒ කියන්නේ මේ මෙහෙම කිව්වොත් මෙතන O කියලා මම දාලා ලියන්න. AOB සමානයි
දෙවර ACB. ඒ කියන්නේ මෙතන කෝණය වගේ දෙගුණය වල මෙතන කෝණය. එතකොට ඒ OB අංශ 120යි. එතකොට ඒක දෙකෙන් බෙදලා ගන්න. මම මේ දෙක මෙතන ගන්නවා. එතකොට ACB කෝණය හොයන්න පුළුවන් නේද? එතකොට ACB කීයද? ACB සමානයි අංශක 60යි නේ. ACB අංශක 60යි. එතකොට අපිට x හොයන්න කියන්නේ x හොයන්න මම මේ ත්‍රිකෝණය ගලවලා ගන්නවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙතන x තියෙනවා. මෙන්න මෙතන ත්‍රිකෝණයක් දීලා දෙනවා. එතකොට අපි ACB කෝණය හොයාගත්තනේ අංශක 60 කියලා. එතකොට ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. x ධන 60 ධන 90 නේ. එතකොට 60 යනවා එකතු කරාම කීයද? 170 නේ. 150 නේ. 180 ඍණ 150 සමාන x නේ. x කීයද? x සමාන අංශක 30යි නේ. එතකොට මුලින්ම පූර්තයේ කෝණ අතර සම්බන්ධ ගන්නවද කියලා බලලා දෙනවා. ඊට පස්සේ මෙතන නිකන් ත්‍රිකෝණයක කෝණ තුනක් හොයන්න තියෙනවා. ඊට පස්සේ බලන්න 20 දී ඇති රේඛාවේ අනුක්‍රමණය හොයන්න ඕනේ. මොන අනුක්‍රමණය කරන්නේ? අනුක්‍රමණයක් හොයන විදිහට කලින් මම මේක රූපය අඳන් ඉන්නවා. මෙතන x මේක වලින් මේ වගේ කැපෙන්න හදලා. එතකොට කැපෙන ලක්ෂය තියෙනවා බිංදුව 1 කියලා. එතකොට මෙතන ලක්ෂය තියෙනවා උඩ ලක්ෂය තියෙනවා 6 4 කියලා. මේ හරියයි මෙතන හරියට. එතකොට කේන්ද්‍රය ගන්න. මේ රේඛාව අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අනුක්‍රමණය සමානයි y කණ්ඩායම අතර වෙනස බෙදීම y කණ්ඩායමක අතර වෙනස බෙදීම x කණ්ඩායම අතර වෙනස. එතකොට බලන්න y කණ්ඩායම මොනවද කියලා 4 1යිනේ 4 ගෙන 1. එතකොට අපි මේකෙන් මේක අඩු කරා වගේම x අඩු කරද්දී මේකෙන් මේක තමයි අඩු කරන්නේ. ඒ කියන්නේ 6 පිටින බිංදුව. එතකොට 4 1ක් 3යි 6 කියන්නේ 6යි. එතකොට භාගයනේ. එතකොට අනුක්‍රමණයේ භාගය. එතකොට ඔයාලා දන්නවද මේ රේඛාව සමීකරණය කියන්නේ කොහොමද කියලා? y සමානයි mx ධන c නේ. එතකොට c කියන්නේ අන්තක්කරණය. අන්තක්කරණය කියන්නේ x සමාන බිංදුව වන විට y කියගේ. එතකොට y අපි දන්නේ නැහැ නේද? එතකොට m කියන භාගයනේ x. එතකොට මේකේ අන්තක්කරණය කියලා x බිංදුවේදී y එකයිනේ. ඕක ඕනනම් අපිට තව දෙකෙන් ගුණ කරලා බිංදුවට සමාන කරලා ලියමුකෝ. ඔක දෙකෙන් ගුණ කරලා ඔක්කොම දෙකෙන් ගුණ කරනවා. එතකොට 2y භාගය x දෙකෙන් ගුණ කරලා x එනවා. 1 දෙකෙන් ගුණ කරලා 2ක් එනවා. එතකොට අපි මේකේ x බිංදුවට සමාන මේ රේඛාව බිංදුවට සමාන කරලා තියෙනවා. එතකොට 2y ඍණ x ඍණ 2 සමාන බිංදුවයි. මේක තමයි සරල රේඛා සමීකරණය. හරිද? හරි 21 බලන්න. එතකොට 21 තියෙනවා මෙන්න මේ වගේ රූපයක් නේ. මේ වගේ එකක් තියෙනවා A B C D. එතකොට අපි කියන්නේ A B C D යන ඉඩමක්ලෝ A හා B ලක්ෂයට සමතුලින් C D මත පිහිටන B ලක්ෂයක් පත පිළිබඳ දැනුම භාවිතය සොයා එහි ලකුණු කරන්න ඕනේ. A හා B ට සමතුලින්. A හා B ට ලක්ෂ වල සමතුලින්. එතකොට අපි කරන්නේ මෙන්න මෙතන B ලක්ෂයේ අවකාශය තියෙනවා. මෙන්න මෙතන මේ දුරට වඩා භාගයට වඩා පොඩ්ඩක් වැඩි දුරක් ගන්නවා. ඒකල අපි කරන්නේ මෙන්න මේ වගේ එකක් ගහ ගන්නවා. හරිද? එහෙම වගේ නේද? ඒ දුරම තියෙන ඒ ලක්ෂය මෙන්න මෙහෙම ගහ ගන්නවා. හරිද? දැන් ඊට පස්සේ අපි කැපෙන එක තියෙනවනේ. ඒක කියා ගන්නවා. මෙහෙම වෙනවා කියලා හිතනවා. කවකට තියලා ගහන්න ඕනේ. ඊට පස්සේ P ලක්ෂයේ පත පිළිබඳ දැනුම භාවිතය. එතකොට P ලක්ෂයේ තියෙන මොනවා මෙන්න මේ රේඛාව අතරේ. හරිනේ? P ලක්ෂයේ තියෙන මෙන්න මේ පතේ. එතකොට මේ කවකට ගහන්න බැරි හින්දා තාම අර කියලා දුන්නේ. ඒක තේරෙනවද? හරි. ඊළඟ එක බලන්න 22 ABC ත්‍රිකෝණයේ BC පාදයේ ආධාරයකට දෙපස දික් කර ඇත x අගය බලන්න. හරි මම මෙතන රූපය ගන්නවා. එතකොට දීලා දෙනවා මෙතන x කියලා. මෙතන දීලා දෙනවා
140යි. මෙතන දීලා තියෙනවා 100යි කියලා නේ. මේක ABC කියලා දීලා තියෙනවා. අහන්නේ අපි x හොයන්න කියලා. එතකොට x හොයන්නේ අපිට ක්‍රම ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් මේ ගන්න. අපිට මෙන්න මේ සරල රේඛාවක කෝණ කීයද? අංශක 180 නේ. එතකොට අපි මෙතන කොහොමද ගත්තා කියන්නේ? 180 වෙන 40 140 නේ. එතකොට කීයද කොහොමද? අංශක 40යි නේ. එතකොට මෙතන 40ක් එනවා. හරිද? අපිට දැන් ත්‍රිකෝණයේ පාදයක් දිගේ මේ සයිඩ් බාහිර කෝණ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන කෙනෙක් ගත්තා. බලන්න මෙන්න මේ කැලේ විතරම අරගන්නවා. එතකොට අභ්‍යන්තර කෝණ කීයද? 100යි නේ. 100 සමාන බාහිර කෝණ සමාන 100යි. එතකොට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු කියන්නේ x දාන 40යි. එතකොට 100 ගෙන 40 කියන්නේ x නේ. එතකොට x සමාන කියන්නේ අංශක 60යි නේ. අර ඒක තමයි හදන්නේ. නැත්නම් අර කලින් ක්‍රමයට උනන්නේ මෙතන කෝණය අරගෙන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180 කියලා අරගෙන x හොයන්නත් පුළුවන්. 23 බලන්න. 23 තියෙන වර්ගඵලයක් ගන්න. එතකොට සංයුක්ත රූපයක් දීලා තියෙන්නේ. මේ වගේ ත්‍රිකෝණ රාශියක් තියෙනවා. ඒකේ මේ වගේ කේන්ද්‍රික කර්ණ දෙක දෙපැත්තෙන් සෙට් කරලා දෙනවා. මේ වගේ තියෙනවා. හරි. එතකොට මේකේ කෝණ කේන්ද්‍රික කෝණ 45යි. මේකේ 45යි. හරිනේ. එතකොට මේකේ දිග 20යි පළල 14යි කියලා දීලා තියෙනවා. සෙන්ටිමීටර ඔක්කොම තියෙන්නේ. ඒකට සංගත රූපේ වර්ගඵලය ගන්න. එතකොට අපි මුලින්ම කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය ගමු. වෘත්තයක වර්ගඵලය ගන්න πr වර්ගනේ. කේන්ද්‍රික කරන πr වර්ගවල θ බෙදීම 360 නේ. එතකොට බලන්න ආගෙන් ආදිස් කරන 22 බෙදීම 7 r කියන්නේ 14යි නේ. θ කියන්නේ 45යි නේ. බෙදීම 360. මෙතන මේ වගේ දෙකක් තියෙන හින්දා දෙකම වැඩි කරගන්නවා. ඊට පස්සේ 360 45 සුළු කරගෙන එතකොට 8ක් එනවා 7යි 14යි 7ෙන් සුළු කරනවා මෙතන උඩ දෙකක් එනවා. එතකොට මෙන්න මේ දෙකයි මේ දෙක එකතු කරලා 4ක් යනවා මේ 4ට මෙතන 4ක් සුළු කරනවා. එතකොට මෙතන දෙකක් එනවනේ. එතකොට මේ දෙකයි මේ 11යි සුළු කරනවා. එතකොට 11 සල 14. එතකොට එනවා 154. හරිද? 154ක් එනවා. ඒත් අපෙන් මේ අහන්නේ ඔක්කොගේ මේ වගේ. එතකොට අපි දැන් ඍජු කෝණාශ්‍ර වර්ගඵලයක් ගන්නවා. ඒ කියන්නේ 20 14 නේ. 20 14 වෙනවා 280ක්. හරිද? එතකොට මුල් වර්ගඵලය සමානයි 154 දාන 280 නේ. එතකොට එනවා උත්තරේ 4යි 8යි 5යි 13යි 1යි 534යි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර. හරි නේද? හරි. ඊට පස්සේ 24 වෙනි එක බලමු අපි. කෙටිතම දුරක් නෑ වයන් තියෙන්නේ. මෙන්න මේ වගේ රූපයක් තියෙනවා. මේ වගේ වෘත්තයක් තියෙනවා. එතකොට මෙතන GI යක් ඇඳලා තියෙනවා නේ. මෙතන කේන්ද්‍රයකුත් තියෙනවා. කේන්ද්‍රය O GI PQ. හරිද? දැන් O කේන්ද්‍රය හා අරේ 13ක්. අරේ 13යි මේකේ. ඒ කියන්නේ මේ වගේ අරේ 13යි. මේකේ දිග කියන්නේ 24යි නේ. 24යි හා PQ GI දෙක 24ක් වේ. PQ GI OC ට ඇති කෙටිතම දුර. බලන්න PQ OC ට ඇති කෙටිතම දුර. මෙතන ඉඳන් මෙතන තියෙන දුර එන දුරයිනේ. ඊළඟට මෙහෙට යද්දි ලඟ වෙනවානේ. ආයෙ ඈතට වැඩි වෙනවානේ. ඒ කියන්නේ මේකේ හරියම ඇදනේ දැන් මේ කෙටිතම දුර තියෙනවානේ. ඒ කියන්නේ ඒක ලම්බයිනේ. හරි. දැන් අපි හොයන්නේ කොහොමද? මේක අරේ 13ක් කියනවනේ. එතකොට මේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර අරේ නේද? මේක 13යි නේද? එතකොට මේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර මේකට මේ සමාන වෙනවා ලම්බ බෙදෙන්නේ නේද? එතකොට මෙතන 12ක් එනවනේ. හරි. එතකොට මෙතන ඍජු කෝණ ත්‍රිකෝණයක් එනවා කියලා ඔයාලට තේරෙනව නේද? ඍජු කෝණ ත්‍රිකෝණයක පරිධිකර සම්බන්ධ දාමු. එතකොට එන්නේ 13 වර්ගය සමාන මෙතන ඉඳන් මෙතන තියෙන දුර මම කෙටිතම දුර x කියලා ගන්නවා. මෙතන ඉඳන් මෙතන තියෙන දුර කීයද? 12යි නේ. එතකොට 12 වර්ගය දාන x වර්ගය. 13 වර්ගය 169යි. 12 වර්ගය 144යි මම මේක මේ පැත්තට ගත්තා. සමාන x වර්ගනේ. එතකොට මේක 25 සමාන x වර්ගය කියලා එනවා. එතකොට x සමාන 5යි.
5 සෙන්ටිමීටර්. කියන්නේ කෙටි තමුදල සෙන්ටිමීටර් 5යි. හරිනේ? හරි 25 බලන්න. 25. ඒක දීලා තියෙනවා. මේ වගේ ත්‍රිකෝණ තුනක් තියෙනවා දීලා තියෙන්නේ. එතකොට මේකේ මේ පාද තුන සමානයි කියලා දීලා තියෙනවා. ඒ වගේ මේකට මේකයි සමානයි කියලා දීලා තියෙනවා. එතකොට ABC තියෙනවා. එතන PQ තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? ACB කෝණය කියලා. එතකොට ACB හොයන්න කලින් මෙතන සම්පාද ත්‍රිකෝණයක් තියෙනවා නේ APQ. එතකොට සම්පාද ත්‍රිකෝණයක කෝණය අභ්‍යන්තර කෝණ අංශක 60යි නේ හැම එකම. හරි. එතකොට මෙන්න මෙතන කෝණය අපිට හොයාගන්න පුළුවන් නේ. මේ ත්‍රිකෝණ තුන මෙන්න මේ සීහරහ සරල රේඛාවෙන් බෙදලා එන්නේ සම්මිති රූප දෙකක් නේ. එතකොට අපි එක පැත්තක කෝණ හොයාගත්තොත් අනිත් පැත්තේ කෝණ නිකම්ම ඒකට සමානයි. හරිද? දැන් මම අහුව APC ගන්න ඕනද? ඒක සරල රේඛාවනේ. එතකොට AP B කියන්නේ සරල රේඛාව. එතකොට CPQ කියන එකේ කෝණ අංශක 60ක් කියලා දීලා තියෙනවා නේ. මේක යන්නේ 180 60ක් අඩු කරන්න හරිනේ. එතකොට අංශක 120යි. හරි මම ඒ ත්‍රිකෝණේ මෙතන x නම් මෙතනත් x වෙනවනේ මොකද හේතුව? සමාන පාදවල සම්මුඛ නිසානේ. එතකොට අංශක 180 සමානයි 120 දාන 2x නේ. මම මේ ත්‍රිකෝණය යම් යන 100 අභ්‍යන්තර කෝණ තුන එකතු වෙනවා. එතකොට 180 160යි 2x නේ. x සමානයි කියලා අංශක 30යි නේ. x සමාන අංශක 30යි නේ. හරි. ඒ කියන්නේ මෙතන කොනේ අංශක 30යි නේ. එතකොට මම කියන්නේ මේක සමමිති වැඩි කියලා. එතකොට මෙතන 30 වගේ මෙතනත් 30යි නේ. එතකොට ACB ගන්න ඕනේ. ACB සමානයි අංශක 30 දාන 60 දාන 30 නේ. එතකොට මුළු කෝණය කීයද? අංශක 120යි නේ. හරි. එතකොට මේක තමයි මේ පළවෙනි පත්‍රයේ A කොටසේ තිබ්බේ. අපි දැන් ඊළඟට බලන්න ඕනේ B කොටස. එතකොට B කොටස බලන්න. අපි ඊළඟ දවස් B කොටස බලමු. එතකන් සුබ දවසක්.